වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සහරාට රටින් පනින්නට බදවුදියන්ගේ සොහයුරෙක් උදව් කරලා ජනපති කොමිසමේදී අනාවරණයක්. හරින්සිය ස්ථාවරය යළි තහවුරු කරයි. මහා සංඝරත්නයේ අප්‍රසාදය රදගුරු සංගමයත් හෙලා දකි. කරුණා ලෙඩවේ CIDට පැමිණීම කල්යයි. දකුණේ පාතාලය මඩින්න STF මෙහියුමක්. ත්‍රිකුණාමලයේ සාම්බල්තිව් කලපුවේ ඉඩම් ජාවාරමක් හිරු CIA හෙළි කරගනී. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන්ට අපහාස වන අන්දමින් හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය හෙලා දකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසනවා. මේ අතර හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා අද බදුල්ලේ පැවති රැස්වීමකදී යලිත් වරක් සිය ප්‍රකාශය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කළා. සමගි ජනබලවේගේ ජාතික ලෑස්තු සමාජිකයෙකු වන හරින් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පසුගිය 21 වෙනිදා පැවතු ජනහමුවකදී අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන්ට අපහාස වන ලෙස මෙලෙස අදහස් පළ කළා. මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමිපාණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනය. හැබැයි ඔය අද රදගුරු තනිකර දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයක් තියෙනවා. ඊට පස්සේ වුණා මෙයා කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිස්සු මරුණා කියලා මොන හාත් භූත කතාවක්ද ඒ කරේ තනිකර දේශපාලනය. සමගි ජනබලවේගේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා තම ස්ථාවරය අද යලි තහවුරු කළා. ඡන්ද 142ක් සජිත් මැතිතුමාට 152ක් ගෝඨාභය රාජපක්ෂ 105ක් 152 ගෝඨාභය මහත්තයාගේ මේ පැත්තට බැර කරගත්තා නම් 47 නම් දෙවෙනි මනාපයට යනවා. JVP ගහලා තිබ්බේ ඒගොල්ලන්ගේ දෙවෙනි මනාපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. ඒකයි මං කිව්වේ මෙතන ගේමක් තිබුණා. මං එදා යෝග කියාගෙන යනකොට තමයි ඔය අතිඋතුම් කාර්යල් හිම්පානෝ මේ වගේ කට්ටියගේ ප්‍රකාශ මේකට බලපෑවා කියලා. හැබැයි මගේ ස්ථාවරයමයි. පොන්ද පණ තියෙන නායකයෙක්පත් කරගන්න ඕනේ කිව්වා. මේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕනේ කිව්වා. ඒවා දේශපාලනය කරේ නැහැ කියනවා නම් ඉතින් ඒක දෙපාරක් හිතලා බලන්න ඕන කතාවක්. හැබැයි අතිඋතුම් කාර්යල් මැතිතුම් රංජිත් හිම්පානන්ට මම මේ අවස්ථාවේදී සමාව භාජනය කරනවා. මට අගරාදුගුරු එක අදරාදුගුරු කියලා කිව්වයි කියන එකට එච්චරයි මගේ අතින් වෙච්ච වරද. මෙතර කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයද පවසනවා. එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාස්කුරිදා එල්බෝ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිපාණන්ගෙන් එවකට පැවති රජයට ලැබුණු සහයෝගය පිළිබඳ අමතක නොකළ යුතු බවයි. මෙතර අගරාදුගුරු හිමිපාණන්ට චෝදනා කරමින් හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ඇතුළු කතෝලික ප්‍රජාව සිය දැඩි විරෝධය පළ කරනවා. අපි උත්සාහ කරන්නට ඕන චරිත ඝාතනය නොකර අන් අයගේ වස්ත්‍ර ගලවලා තමන්ගේ නිර්වත වසා ගන්නට ඒ වස්ත්‍ර පාවිච්චි නොකර හොඳ දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමට ඉදිරිපත් වෙන්නට. දේශපාලනය නිසා බලලෝභය නිසා ධනලෝභය නිසා අපි ඒවා පරිත්‍යාග කරන්න අරකයි. හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු දේශපාලන වේදිකාවක කරපු මේ ප්‍රකාශය තුළ මා දකින්නේ එක්තරා විදිහක අපහාසයක් ඒ වගේම අගෞරවයක්
කාඩිනල් හිමිපාණන්ට සිද්ධ වුණා කියලා. මේකේ තේරෙන්නේ මේ ප්‍රකාශය කරපු කෙනාගේ චරිත ලක්ෂණ පිළිබඳව. ආගමික නායකයන්ට අගෞරව කිරීම දේශපාලන නායකයන් නැවැත්විය යුතු කාලයක් මම හිතන්නේ පැමිණ තිබෙනවා. කාඩිනල් හිමිපාණන් මේ ජනතාවට පුදුමාකාර විදිහට ආදරය කරන නායකයෙක්. උන්වහන්සේ එදා ඉඳලා අද වෙනකම් මේ ස්ථානයට ආපු වාර ප්‍රමාණය මට ගණන් කරන්නටවත් බෑ. උන්වහන්සේ ප්‍රධාන වශයෙන් කිව් දේ තමයි ඔබ තනි වෙලා නැහැ. තාත්තා කෙනෙක් වගේ මං ඉන්නවා. ඒ නිසා මෙහෙම කටයුතු කිරීම පක්ෂ දේශපාලනයේද. උන්වහන්සේත් එක්ක කටයුතු කරේ ප්‍රධාන වශයෙන්ම ගෞරවනීය සංඝරත්නය. මේකට පක්ෂ දේශපාලනය කියලා කවුරු හරි කියනවා නම් කියන කෙනාගේ ප්‍රශ්නයක් මේක. මෙතන සියම් මහානිකායේ අස්කිරි පාර්ශවය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය සහ කෝට්ටේ කල්යාණී ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවද හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය හෙලා දකිමින් අදහස් පළ කළා. බුදුහාමුදුරන්ට ඒ වගේම පැවිද්දන්ට පමණක් නොවේ අන්‍ය ආගමිකයන්ට ඒ පමණක් නොවේ ගිහියෙකුට හෝ කිසියම් කෙනෙක් අපහාස කරනවා නම් නිඳා කරනවා නම් ගරහනවා නම් ඒ තැනැත්තා වසලයක බව තමයි වසල සූත්‍රයේ සඳහන් වන්නේ. කාදිනල්තුමා දේශපාලනය කිරීමක් දේශපාලනයට සම්බන්ධ වීමක් කියලා හරීම් ප්‍රනාන්දු කියන මන්ත්‍රීවරයා කරන චෝදනාව ඒට අපේ අප්‍රසාදය පළ කරනවා. ඒක කිසිම විදියකින් සාධාරණ නැති ප්‍රකාශයක් දේශපාලනඥයෙක් කළ යුතු. අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා දෝෂ දර්ශනයට ලක් කරමින් එතුමාට සදින් නින්දා අපහාස වන විදිහට ක්‍රියා කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ඒක පහත් වැඩක්. එතුමාගේ ප්‍රකාශය වෙනුවෙන් අපේ බලවත් පිළිකුලත් ඉදිරිපත් කරන්න කැමැතියි. හරින් ප්‍රනාන්දු කියන පුජ්‍යලයා දේශපාලන වාසි ලබා ගන්නට මෙවැනි ප්‍රකාශයන් සිද්ධ කළා. කාදිනල්තුමාට අපහාස කිරීම අපි තරයේ හෙලා දකිනවා. මහ ජනතාව කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මෙවන් පුජ්‍යලයන්ට අනාගතයට දඬුවම් කරන්නට කටයුතු කළ යුතුය කියන එක විශේෂයෙන් ප්‍රකාශ කර සිටිනවා. ආගමික සහජීවනයේ ඊටාම ඉහළින් අගය කරන වටිනාම පුජ්‍යලේ කාදිනල්තුමා කියලා කියන්නේ. එතුමා පහුගිය බෝම්බ පිපිරීම් කාලේ ඊටාම බුද්ධිමත්ව ක්‍රියා කිරීම නිසා මේ රටේ සිදුවෙන්න ගියේ මහා විපතක් වැළකී ගියා කියලයි මම විශ්වාස කරන්නේ. එතුමාගේ ක්‍රියාකලාපය අපහාසයට ලක් කිරීම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධ ජනතාවත් එතුමාට කරපු ඒ අපහාසය අහලා ඔය කියන නොදැමුණු හිටපු മന്ത്രിවරයාව ප්‍රතික්ෂේප කරනවායි කියන එකයි මගේ විශ්වාසය. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. කාදිනල්තුමා එදා ප්‍රකාශ කළේ කතෝලික සමාජයේ තියෙන වේදනාව මිසක් එතුමාගේ පෞද්ගලික අදහසක් නෙවෙයි. එහෙමනම් හරින් ප්‍රනාන්දු මැතිතුමා මේ අපහාස කරලා තියෙන්නේ අතිඋතුම් කාදිනල්තුමන්ට නෙවෙයි සමස්ත කතෝලික ප්‍රජාවටයි. එදා හරින් ප්‍රනාන්දු මැතිතුමා කාදිනල්තුමන්ට අපහාස කරනවා, සජිත් ප්‍රේමදාස මැතිතුමා සමාව ගන්නවා. හෙට හරින් ප්‍රනාන්දු මැතිතුමා මහානායක ස්වාමීන් වහන්සේලාට අපහාස කරනවා, සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊළ සමාව ගන්නවා. මේකත් උද අපූර්ව එකඟතාවය. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් දැනගන්න කැමති මොකක්ද හරින් ප්‍රනාන්දු මැතිතුමාට ලබා දෙන දඬුවම. හරිම නම් මේ කොමිසමෙනුත් පළවෙනියට ප්‍රශ්න කරන්නේ හරිම ප්‍රනාන්දු මහත්තයාගේ තාත්තා කොහොමද කිව්වේ කියන එක. තමන්ගේ කැබිනට් මණ්ඩලයට රිෂාඩ් බදුරුදීන් අමතුමාගේ සහෝදරයා මේකට සම්බන්ධයි කියන එක පොලිසිය නීතිපතිවල උසාවියට කියනවා. තමන්ගේ ආණ්ඩුවේ වෙච්ච ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වහගන්න අද මොවුන් ආගමික නායකයන්ට දොස් කියනවා. පාස්කු ප්‍රහාරය ගැන උන්වහන්සේ කරන ප්‍රකාශ එකක්වත් පක්ෂග්‍රාහී කියලා මම හිතන්නේ නැහැ. අපේ රජයේ වග කියන්න ඕනේ තිබිච්ච රජය. ඒකට අනිවාර්යයෙන්ම උන්වහන්සේ වේදනාවෙන් කතා කරනකොට අපේ රජයේ විවේචනය වෙනවා. රජයේ තිබුණ අඩුපාඩු උන්වහන්සේ කතා කරනවා. ඒක අපිට කියන්න බෑ දේශපාලනයක් කියලා. හරින් ප්‍රනාන්දුලා බදුදීන්ලව හකීම්ලව අන්තවාදීන්ව හොරතල් කරන ගමන් එයට විරුද්ධව පෙනී සිටින ආගමික නායකයින්ව අපහාසයට ලක් කරනවා. අදටත් අන්තවාදීන් එක්ක දේශපාලන සන්ධාන ගහගෙන අන්තවාදීන් තමන්ගේ තුරුල තියාගෙන ඉඳ තමයි ඕන්ට ඡන්ද නැති උනේ. ඒ නිසා තමන්ගේ වගකීම් හරියට ඉටු කරන්නේ නැතුව හරින් ප්‍රනාන්දුලා මේ කාදිනල්තුමාට කරපු අපහාසය අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතය ලංකාව පුරා ගෙනියන්න තමයි ජාතික ලැයිස්තුවට හරින් ප්‍රනාන්දුව දැම්මේ. මේක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතය නෙවෙයි න ะ. එතුමා සමාව ගන්න එක නෙවෙයි කල යුත්තේ. හරින් ප්‍රනාන්දුව ජාතික ලැයිස්තුවෙන් අයින් කරලා රටට කියන්න ඕන තව දුරටත් හරින්නේ නැහැ කියලා.
අගරාධිපතිතුමා කියන්නේ සමස්ත ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙච්ච කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ මන් දන්න විදියට කිසිදු දේශපාලන පක්ෂයකට උදව් කරේ නැහැ. හිටපු ජනාධිපතිවරයාට චෝදනා කරා. ආරක්ෂක ලේකම්වරයාට, ඒ වගේම පොලිස්පතිවරයාට ඒ සියලු අංශවලට චෝදනා කරේ සිද්ධිය සම්බන්ධව. ඉතින් අගරාධිපතිතුමා නෙමෙයි සජිත් ප්‍රේමදාස පැරැද්දුවේ හරෙන් ප්‍රනාන්දුල වගේ කට්ටිය. එකෙක් මාතර පැත්තෙන් බැනගෙන යනවා සිංහල බෞද්ධ ජන සමාජයට සහ අපේ ස්වාමින් වහන්සේලා. අනිත් පැත්තෙන් මෙන්න අපේ ගෞරවනීය අගරාධිපතිතුමාට හරියට බැනගෙන යනවා. ඒතකොට මේගොල්ලන්ට ditta ධම්ම වේදනීය කර්මය පරිසම් දෙනවා. ඒකේ ප්‍රතිඵලය ලබන දවස තමයි අගෝස්තු 6 වෙනිදාට හරින් ප්‍රනාන්දු මහත්තයා කාඩිනල් තුමන්ට චෝදනා කරන්නේ එයාගේ තාත්තා යාව බේරගත්තු හන්දා. එයාගේ තාත්තට රාජ් පොලිසියෙන් කිව්වා හන්දා අද පල්ලිවලට පුතාව යවන්න එපා කියලා. ඉතින් අර මැරිච්ච දරුවන්ගේ තාත්තලාට එහෙම කියන්න කවුරුත් හිටියේ නැහැ. කාඩිනල් තුමා පෙනී හිටින්නේ එහෙම කියන්න කවුරුත් හිටියේ නැති තාත්තලාගේ දරුවෝ වෙනුවෙන්. ඒ කාඩිනල් තුමාට චෝදනා කරන්න හරින් ප්‍රනාන්දු වගේ දේශපාලන රස්තියාදුකාරයෙකුට දේශපාලන සල්ලාලයෙකුට මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය? කාඩිනල් තුමන්ට චෝදනා කරන්න තරම් හරින් ප්‍රනාන්දු වැදගත් මිනිහෙක්ද? කොයිතරම් වැදගත්ද කියලා සමහර ඔය එළි වෙලා තියෙන රූපරාම වලින් පේනවා. තමන් අසනීප තත්වයෙන් පසුවන බැවින් සුව වූ වහාම ප්‍රකාශයක් ලබා දෙන බව විනයාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබෙනවා. ඒ පසුගිය 17 වෙනිදා දේශපාලන රැස්වීමකදී ඔහු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළවයි. පසුගිය ජූනි 17 වෙනිදා කරුණාම්මාන් මෙම ආందోලනාත්මක ප්‍රකාශය සිදු කළේ අම්පාර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී. கருணாம்மான் கொரோனாவோட கொடியவனாம் அது உண்மை அவன் சொன்னேன். கொரோனா வந்து 9 பேரும் செத்துருக்கி நாங்க ஒரு இரவுலயே ஆன இரவுல 2000-3000 ஆமியை கொண்டாங்க விளங்காதே சதியா சொல்லியா பரவாயில்ல அதே மாதிரி கிளியில் வச்சு 3000 அவனுக்கு தெரியாவில்லை. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස විනාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ. මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් විනාග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතර රැඳී සිටි නමුත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ. මේ විමර්ශනයට අනුව මේ වෙන විටත් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීම සඳහා කටයුතු කර තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගනු ලැබුවා. ඒ වගේම දැනට විමර්ශන කණ්ඩායමක් අම්පාර ප්‍රදේශයට සහ මඩකලපුව ප්‍රදේශයට යැවීමට කටයුතු කර තිබෙනවා. මේ විමර්ශන කණ්ඩායම එම ප්‍රදේශයට ගොස් ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. දැනට තියෙන තත්ත්වය යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු අනාවරණය වෙලා නැහැ. නමුත් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව එම ප්‍රකාශවල ලැබෙන සාක්ෂි අනුව ඉදිරියේදී ගනු ලබන හැකි සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට නියමිතව තියෙනවා. මේ අතර කරුණාමාන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත්තේ ඔහු අසනීප තත්වයෙන් පසුවන බැවින් සූ වූ වහම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බවයි. මේ අතර කරුණාමාන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. අත්ත වශයෙන්ම විවෘත්තේ ත්‍රස්තවාදියෙකු ලෙස කටයුතු කරන ලද කාලේ කරන ලද මිනීමැරුම් පිළිබඳව තමන් දැන් කම්පාවටපත් වෙනවා කියලා. තමන් දෙමළ දරුවන් පැහැරගෙන ගිහිල්ලා ඔවුන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදීන් බවට පත් කර ගැනීම ගැන කනගාටු වෙන බව කියන කරුණාම්මාන් කෙනෙක් තමයි අද රටට අවශ්‍ය. කරුණාම්මාන් වෙන්න පුළුවන්, විමල් වීරවංශ වෙන්න පුළුවන්. රටේ නීතියට අභියෝග කරන ප්‍රකාශයක් කරලා තියෙනවා නම් ඒ මරපු මිනිස්සු වෙනුවෙන් මේ උත්තර බඳින්න වෙනවා. නීතිය හමුවට එන්න වෙනවා. ඒකෙදි ආයේ එයා ඉන්නේ කොයි කඳවුරේද කියන එක අදාළ නැහැ. ඡන්ද ඉල්ලන කෙනෙක් මේ වගේ ප්‍රකාශයක් කරනවා කියන්නේ ඊටාම බරපතලයි. හරිනම් මේ වෙනකොට මේ ප්‍රකාශය වෙනුවෙන් ඊටාම තදින් ක්‍රියාමාර්ගයක් අරගන්න ඕනේ. මේ වගේ පුද්ගලයෙක් ඉන්න ඕනේ හිරබාරේ. අපි කියන්නේ ඔහුව වහම අත්අඩංගුවට ගත යුතුයි. කරුණාම්මාන් කටහැරලා කියප එකත් හොඳයි. ඔය ජනීවා රටවල් වලට දැනගන්න කොටි හමුදාවක තිබුණු පොරිරකම හා අමනුෂ්‍යකම. දැන් ගමේ එකේ කොරෙන් වෙඩි තියලා කවුරු හරි හැංගිලා ඉඳලා අවුරුදු 20ක් විතර ගිහිල්ලා කිව්වොත් නඩුව අමතක වෙලා ගියාම මම තමයි අර සිරිපාලට වෙඩි තියලා මැරුවේ කිව්වොත් එහෙම එක පැයක් ඉන්න දෙනවද? යකෝ නිකන් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මේ රට වෙනුවෙන් ලේ මස් දන් දීපු යුද හමුදා නිලධාරීන් මරලා දැම්ම කියන ප්‍රකාශය ජනතාවට ආමන්ත්‍රණය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරවාම ඒක මෙරටේ ජාතියම නිහඬ කරන ප්‍රකාශයක්. කරුණාම්මාන්ගේ ප්‍රකාශය හෙලා දැකීම ඒ වගේම එක ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් අගෞරවයක් හැටියට තමයි මම දකින්නේ. මොනවා වුණත් ආණ්ඩුව කියනවා ඒගොල්ලන් CID එක දාලා පරීක්ෂණ කරනවා කියලා. නමුත් ආණ්ඩුව ඍජුවම කියන්නට ඕනේ ඒගොල්ලන්ගේ තුනෙන් දෙක හදන්න කරුණාම්මාන් ආණ්ඩුවට එකතු කරගන්න නැද්ද කියලා එක ඍජුවම කියන්නට ඕනේ. උත්තම
අපේ අන්තර් සම්බන්ධිකුත් නැහැ. ආණ්ඩුව අතර කිසිම කිවිසුමකුත් නැහැ. කිසියම් විදියකින් ඔහු හමුදා සෙබළුන් ඝාතනය කිරීමට සම්බන්ධ නම් ඒක ඔප්පු කළ හැකි නම් ඔහුට දඬුවම් දීම පිළිබඳව අපට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බ කරුවෙකු වූ සහරාන් හෂීම් වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අවස්ථාවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදූදීන් විසින් සහරාන්ව බෝට්ටුවකින් ඉන්දියාවට යවා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. එමෙන්ම සහරාන්ගේ අන්තවාදී සංවිධානය සමග රිෂාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයාද සමීපව කටයුතු කළ බව එහිදී වැඩිදුරටත් හෙළිවුණා. ඒ හිටපු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරයෙකු කොමිසම් හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී දවසේ පුවත කොමිසම හමුවේ ඊයේ සවස සිට මධ්‍යම රාත්‍රී ඉක්මවා යනතුරු සාක්ෂි ලබා දුන්නේ හිටපු බුද්ධ්‍යංශ අධ්‍යක්ෂකවරයෙකු විසින්. මෙහිදී ඔහු බුද්ධි තොරතුරක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කොමිසම හමුවේ ඉදිරිපත් කළා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් పూర్ව තොරතුරු ඇතුළත් කරමින් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් අතර හුවමාරු වී තිබූ මේ වන විටත් ජනාධිපති කොමිසමේ වැඩිදුර විමර්ශනයට ලක්වමින් පවතින ලිපි කට්ටල දෙකක් හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයාට පෙන්වා ඒවා බුද්ධි තොරතුරු ලෙස හඳුනා ගැනීමට හැකිදැයි කොමිසම ප්‍රශ්න කළා. ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට සහ වෙනත් වැදගත් දේවස්ථානවලට එම ප්‍රහාර එල්ල කරන බව මේ ලිපියේ සඳහන් ලෙස සාක්ෂිකරු දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා. එහිදී හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිර්ණායක 6ම අන්තර්ගත වන බැවින් මෙය නිශ්චිතවම බුද්ධි තොරතුරක් වන බවයි. මෙවැනි ආකාරයේ තොරතුරක් ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් තම සේවා කාලය තුළ මෙවැනි පැහැදිලි සම්පූර්ණ තොරතුරු සහිත ලිපි ලැබී ඇත්තේ එකක් හෝ දෙකක් පමණක් බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. කෙසේ වෙතත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇති කතෝලික පල්ලිවලට සහ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ ඉලක්ක කරගන්නා බව නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැත යනුවෙනුත් සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ක්‍රියාවක් බවත් අන්‍යාගමිකයන් විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සහරහන් 2016 සිට සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කර ඇත ලෙස දෙයාකාරයක කරුණු ඇතුළත් කිරීම නිසා මෙම තොරතුරු ඇතුළත් ලිපිය දකින අයෙක් මෙය සැක සහිතව නිරීක්ෂණය කරන බවත් සාක්ෂිකරු සඳහන් කළා. කෙසේ වෙතත් මෙම ලිපියෙහි සඳහන් සහරාන් හෂීම් පිළිබඳව තම බුද්ධ්‍යංශය මගින් අවස්ථා 9කදී සහරාන්ගේ අන්තවාදී ප්‍රකාශ සහ ක්‍රියා සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දැනුවත් කළ බව ඔහු කොමිසමට හෙළි කළා. කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර සිදු වූ ගැටුමට අදාළ සහරාන් හෂීම් වරෙන් තුලත්ව පොලිසියෙන් සැඟව සිටි නිසා තම බුද්ධි අංශය මගින් සැකකරු සිටින ස්ථාන පිළිබඳ නිරන්තර සොයා බැලීමක් සිදු කළ බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව වරක් ඔහු මාවනැල්ල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරු මත සිදු කළ සොයා බැලීමකදී ඔහු එම ප්‍රදේශයට පැමිණ පිටව ගොස් ඇති බවත් එලෙස ඔහු එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට පලා යමින් සිටින බවට තොරතුරු ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළා. පසුව 2018 දෙසැම්බර් මාසයට පෙර සහරාන් හෂීම් මන්නාරමට පැමිණ එහිදී බෝට්ටුවකින් ඉන්දියාවට ගොස් කාශ්මීරය දක්වා ගොස් තිබූ බවත් සැකකරුට අයත් YouTube channel එකකට ඉන්දියාවේ හයිදරාබාද් සිට තවත් වීඩියෝවක් මුදාහැර තිබූ බවත් හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා කොමිසමට අනාවරණ කළා. එවක ප්‍රබල අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදූදීන්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදූදීන් සහරාන් හෂීම්ට බෝට්ටුවෙන් ඉන්දියාවට යාමට සහාය වී ඇති බව ඔහු කොමිසමට සඳහන් කළා. එවන විටත් රිෂාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා වන රිෆ්කාන් බදූදීන් නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට නිල නොවන තොරතුරු පැවති බවද සාක්ෂිකරු වැඩිදුරටත් කොමිසමට සඳහන් කළා. මෙම තොරතුරු දැනුම් දීමෙන් පසු පාස්කු ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලේ රැස්වුණේදැයි කොමිසම විමසුවා. ඉන්පසු ආරක්ෂක කවුන්සිලේ රැස්වීමක් නොපැවතුණු බවත් ආරක්ෂක ලේකම් හෙමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 20 අප්‍රේල් 2 සහ අප්‍රේල් 9 පැවති බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී Taman මෙම තොරතුරු ඉදිරිපත් කළද ඒ පිළිබඳ කතාබහක් ඇති නොවූ බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. මේට අමතරව සහරාන් හෂීම් සම්බන්ධ වූ ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානයට එවක කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි රිෂාඩ් බදූදීන් සහයෝගය ලබා දුන් බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා. කොමිසම එහිදී විමසුවේ මෙම සියලු තොරතුරු එවක ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත්ව සිටියේද යන්නයි. සාමාන්‍යයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා බුද්ධි සමාලෝචන රැස්වීම් වලට සහභාගී වන නිසා ඔහු හරහා ආරක්ෂක අමාත්‍ය ධූරය දරන ජනාධිපතිවරයා මෙම කරුණු දැනුවත් වන බව හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. දවසේ පුවත
දීර්ඝ කාලයක සිට සිදු කළ අත්‍යවශ්‍ය නොවන ආනයන දේශීය ආර්ථිකය ගොඩගැනීමේ අරමුණ ඇතිව සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන නැරඹීමේ අවස්ථාව උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය ක්ෂේත්‍ර රැසක කර්මාන්තකරුවන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මෙම හමුව සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට ගමන් මඟ සකසා ඇති බැවින් දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගයේ බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම, නව කර්මාන්ත බිහි කිරීම සහ රටට නව තාක්ෂණය හඳුන්වා දීම වැනි බොහෝතේ ව්‍යාපාරිකයන් විසින් සිදු කළ යුතු බවයි. රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මක භාවය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට උත්සාහ කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. තනි අංක පොලි අනුපාතයකට බැංකු ණය සම්පාදනය ආරම්භ ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කරන කොස්ස ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා සඳහන් කළේ ගොවියාට වගා කිරීමට උපදෙස් දී කෘෂි භෝග ආනයනයේ රජීය ප්‍රතිපත්තිය නොවන බවත් කර්මාන්තකරුවා සේම ගොවියාටද ඉල්ලුම හඳුනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බවයි. මෝටර් රථ නිෂ්පාදනය එකලස් කිරීම, ලෝහ, සම්, රබර්, විදුලි හා විද්‍යුත් උපකරණ, දැව, ඇඟලුම්, ඖෂධ ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා අගරදුගුරු හිමිපාණන්ට කළ අපහාසය පිළිගැනීමට පවා සමගි ජනබලවේගයේ නායකයා අසමත් වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පොල්ගහවෙලදී අද පැවති ජන හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවති ජනහමු කිහිපයකටම අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. බෞද්ධාගමන කරපු අගෞරවය, මා සංඝරත්නය කරපු අගෞරවය, නින්දා අපහාස ඒවල පළ විපාක තමයි අද මෙයා වෙන්නේ. මංගල සමරවීර කාඩිනල හිමිපාණන්ට මොනක් තරම් අපහාස කෙරුවද? ඒවල විරුද්ධව කතා කරුවේ නෑ. ඊයේ පෙරද හරෙන් ප්‍රනාන්දු ආපහු කාඩිනල හිමිපාණන්ට අපහාස කරනවා. මා ලේකංගාවක් වෙන්න ගිය එකක්. ඕම නියතමාව මනුස්සකමින් රැකගත් ආගමික නායකයා හරෙන් ප්‍රනාන්දු අපහාස කරනවා. ප්‍රේමදාස මහත්තයාද කියනවා අගෞරවය සිද්ධ වුණා නම් සිද්ධ වුණා. ප්‍රේමදාස මහත්තයා කොන්ද බන්නේ කියන්න හරින්ගෙන් අගෞරවයක් වුණා කියලා. එහෙම නායකයෝ තමයි අගමැතිකම් ඉල්ලන්නේ. මම මෙතන හරියලා ඉන්නකොට මම දැක්ක පොස්ට් ගහ. ඊට ටිකක් එහෙන් තියෙනවා රෝඩ් ගහ. මට මතක් වුණේ ඔහුගේ ආණ්ඩුව මොනවද කරේ නැහැ කියලා අපි කිව්වට මොනවා දෙයක් කරා. අපිට කොස්කොලයි රෝට්නුයි කන්න කිව්වම මොකද? දානෙට කොස්කොලයි රෝට්නුයි දෙන්න හැදුවේ. කිසිම සැලැස්මක් නැතුව, කිසිම අර්ශනයක් නැතුව රටක් පාලනය කරපු යුගයක් වඩපත් වුණා. ජනතාව හැම අංශෙන්ම පීඩනයටපත් වුණා. ඒ අවුරුදු 5 අත්වසින අපතේ ගිය අවුරුදු 5ක් විසිනවා. අද ඒ අය නැවත බලේ ඉන්න පාර්ලිමේන්තුවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කළා. ඒ නිසා තමයි මම හිතන්නේ කොයි වසංගතය මේ විදිහට පාලනය කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒ සියල්ල කරන්න උට ශක්තිය තිබුණා. ඒ දැඩි තීන්දුව ගන්න උන් නිර්භය වුණා. අද අපිට තියෙන වගකීම. ආධිපතිවරයා ජයග්‍රහණය කළා තියෙනවා. පුරුදු වෙච්ච ජනතා පුරුදු සියල්ල ඉටු කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි. ඒ හින්දා තමයි අපි ඉල්ලන්නේ තුනෙන් දෙකේ බලය. අපි මොකද එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා. මේ දවස්වල නම් දකින්නේ අර කවුද එක්කෙනෙක් මේ ආම කියන කිරිකිතය කිසිම ආගමික නායකයෙකුට ගැලවීම මොකද යුතුය. ඉතින් මේවට උල්පන්දම් දෙන්නේ ඔහු ඒ තැනට මෙහෙවන්නේ කවුද කියන එක තුමාගේ පක්ෂේ නායකත්වය දැනගන්න ඕනේ. අන්තරාසයි. උදේට කියන මේකේ අපහාසයක් වුණා නම් ඒ කියන්නේ පක්ෂ නායකයාට හිතෙන්නේ නැහැ ඒක අපහාසයක් කියලා. ඒ වගේ ප්‍රකාශ පිළිපොළි බෑ. රජය විසින් ලබා දෙන බවට පොරොන්දු 4% පොලියක් සහිත ණය මුදල ලබාගත් කිසිවකු මෙතෙක් Tamanට හමු නොවූ බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූ ජනහමු කිහිපයක් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවලදී ඊයේ පැවැත්වුණා. එදා මම නායකයෙක් නොවේ. අද මම සමගි ජනබලවේගයේ නායකයා හැටියට කටයුතු කරනවා. මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා හැටියට වගකීමෙන් ප්‍රකාශ කරනවා. තමුන්නාන්සලා මේ සිටින දුෂ්කර නිවාස වෙනුවට අනිවාර්යෙන්ම අපේ රජයක් තුලින් ශක්ති සම්පන්න ඉඩකඩ තිබෙන මහල් නිවාස යෝජනා ක්‍රමයක් මේ බල ප්‍රදේශයට ලබා දෙනවාමයි කියන එක බොරුවට කිව්වා. ලීසින් වාඩික නතර කරනවායි කියලා. ඇඳිරි නීතිය අවසන් වුණු විගසම සීස් කරන ඇත්තෝ ටික ආවා වාහන ටික උස්සන් යන්න. දින 15ක් විතරක් සමන් පරිප්පු මිල පාලනය කරා. එතනින් පසුව ඒ දේ අතහැරිය මේ ආණ්ඩුව. මං අහන්න කැමති තමුන්නාන්සලාගෙන් රජය කිව්වා කොවිඩ් ආසාදනයෙන් විපතටපත් වුණු ජනතාවන ඔබලට 104 පොලියට ණය සහන ලබා දෙනවයි කියලා. ණය සහනයක් ලබා දුන්නද? මහ පොළොවේ එක්කෙනෙකුටවත් ලැබිලා නැහැ. ඔබතුමාලෙන් බලාපොරොත්තු වෙන්නේ මම හොඳ නැත්තම් මාව පරාජය කරන්න. මම මේ ඉතාමත් ආදරෙන් ඉල්ලා හිටින්. සුජීව සේනසිංහ හොඳ නැත්තම් මේක තමයි හොඳම අවස්ථාව. අගෝස්තු 5 වෙනිදා දෙන්න ෂොට් එක. දීලා ගෙදර අරින්න. මොකද බැඳලත් නැහැ, ගෑල්ල මේ කස්තර කරන වෙලාවකුත් නැහැ. මේ තාමත් මලක් කඩන්න පුළුවන් වෙලාවක් අද මේ දවසේ. මෝදායි නිදගත්තන සමරසි මාත්‍යා නේද? ෂොට් එකක් තුනක් දාලා හොඳ අතක් අල්ලගෙන ඉන්න පුළුවන් වෙලාවක් මම මේ උදේ ඉඳන් රැස්වීම ගන්න. මේ අතර පිළියන්දල වෑතර දිස්ත්‍රික් රෝහලේදී අද පෙරවරුවේ සූදානම් කර තිබූ වෛද්‍ය උපකරණ ලබා දීමේ උත්සවයක් නවතා දැමීමට පොලිසිය පියවර ගත්තා. සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වෛද්‍ය උපකරණ ලබා දීම සංවිධානය කර තිබූ අතර ඊට හිටපු අමාත්‍ය පී දයාරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් අබේගුණරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ නියෝගයකට අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය අදාළ භාණ්ඩ බෙදා දීම අපේක්ෂකයන් නොමැතිව සිදු කිරීමට අවසර ලබා දුන්නද සංවිධායකයින් ඊට කැමැත්ත පළ කළේ නැහැ. අපිට මේ ECG දැසින් හතර ස්පිරිතාල දෙන්න බෑ. මෙතන ආන්ද ලකුණක් ප්‍රදර්ශනය කරලා. ඔය පිටපස්සේ නෝයි තම්දල කාටවත් මම දන්නවා මේ දැන් මේව එකක්වත් දෙන්න එපා කියලා මැතිවරණ කොමසාරිස් කිව්වා. මම නීතියට මට කියන්න එපා ගරු කරන්න පොදු නීතිය ගරු කරන ලොකු මිනිස්සු කරු කරන්න ඕනේ. අපි විතරක් ගරු කරමු. අපිට ලැබුණු උපදේශ අනුව මේ බඩුව අද මෙතන බෙදා දෙන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා ලිපියක් කරලා තියෙනවා මේක දේශපාලනය නැතුව බාර දෙන්න කියලා. නමුත් ඔබතුමාලා එහෙම බාර දෙන්නේ නැද්ද? එහෙම එකපාරට එන ලියුම් වලට අපි තීරණ ගන්න බෑ. අපි සාකච්ඡා කරන තීරණයක්. අනතුරුව ඔවුන් බෙදා දීමට ගෙන බහඬ නැවත රැගෙන ගියේ මේ ආකාරයෙන්. තවත් COVID-19 ආසාදිතයන් 29 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1980ක් දක්වා ඉහළ ගියා. අද හඳුනා ගැනුණු සියලු ආසාදිතයන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පිරිසක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු වැලිසර නාවික හමුදා කඳවුර මාස දෙකකට පසු අද විවෘත කෙරුණා. මෙරට COVID-19 ව්‍යාප්තිය ආරම්භීමත් සමග ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් නිරෝධායනයට යොමු කරවීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව දැක්වූයේ සක්‍රිය දායකත්වයක්. ජායල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමේ මෙහෙයුමකට සම්බන්ධ වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකයන් 30 දෙනෙකු නිරෝධායනය වීමට සිදු වුණේ දේවන් තත්ත්වයක් යටතේ. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවික භටයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය අප්‍රේල් 22 වෙනිදා පළමු වරට අනාවරණ වුණා. ඒ අනුව අප්‍රේල් 24 වෙනිදා සිට වැලිසර නාවික හමුදා කඳවුර වසා දමමින් හුදකලා කිරීමට පියවර ගත්තේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙසයි. වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකයන් 898 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වූ අතර ඉන් 786 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙරට වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ වැලිසර නාවික හමුදා කඳවුර මාස දෙකකට පසු අද යලි විවෘත කෙරුණා. අධීර කිහිපයක් යටතේ ඉතාමත් ක්‍රමානුකූලව මෙම කඳවුර නැවත විවෘත කිරීමට නායක හමුදාව විසින් කටයුතු කරනවා. පළමු පියවර වශයෙන් අද දින අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී ආරම්භ කිරීමට නායක හමුදාපතිතුමා උපදෙස් ලබා දුන්නු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය ඇතුළත මෙම කඳවුර සම්පූර්ණයෙන්ම විවෘත කොට එහි රාජකාරීන් සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට මේ වන විට මෙරටින් වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1980ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 1548ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. මේ අතර ගෝලීය වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඇමරිකාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු එමිරේට් සමාගමට අයත් යානයකින් අදාළවීම දිවයිනට පැමිණි අතර ඔවුන් ගොන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
මෙතර COVID-19 ව්‍යාප්තියෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාව තුළ රැඳී සිටමින් රැකියාවල නිරත වීමට ලබා දෙන ග්‍රීන් කාඩ් සහ අනෙකුත් විදේශ ශ්‍රමිකයන් සඳහා වීසා නිකුත් නොකිරීමේ තීරණය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා. මෙතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මේ වසරේ විදේශ වන්දනාකරුවන්ට හජ් වන්දනාව සඳහා අවසර ලබා නොදීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. මෙතර COVID-19 ආසාදිතයන් 17 දෙනෙකුගේ නව පොකුරක් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයෙන් හමු වීමත් සමග නගරයේ දැඩි අවදානම් කලාප 6ක් හඳුනාගෙන එම ප්‍රදේශ වසා දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය එරට ප්‍රාන්ත බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මේ නිසා මෙම ප්‍රදේශවල වාසය කරන ජනතාවට අත්‍යවශ්‍ය කාරණයක් නොවන්නේ නම් පිටතට නොයන ලෙස ප්‍රාන්ත රජය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වගේම එම ප්‍රදේශවලට පිටතින් පැමිණෙන ජනතාවට සංචාරය කිරීමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1991ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂකාර බලකාය උද්‍යාංශ සම්බන්ධ කරගෙන දැවැන්ත ක්‍රියාදාමයක් මේ සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා අපි මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. මද්‍රව්‍ය ජාවාරම පිටුපස්ස සිට කුමන තරාතිරම පුද්ගලයින්ගේ හෝ වේවා සියලු දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා පොලිස්පතිතුමා විසින් අද දවසේ මේ මුදල් විශුද්ධීකරණය කිරීම සම්බන්ධව ක්‍රියා කරන අංශවලට අලුතෙන් නිලධාරීන් ප්‍රමාණයක් ලබා දීලා මද්‍රව්‍ය වලින් මුදල් ලැබපු පුද්ගලයා සම්බන්ධව විමර්ශන ඉතාමත් දැඩි කරන්න ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. දකුණු පළාත ක්‍රියාත්මක වන විශේෂයෙන්ම ඇල්පිටිය, ගාල්ල, මාතර සහ තංගල්ල කියන පොලිස් කොට්ටාශවල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයන් පිළිබඳ තොරතුරු ලබාගෙන ඉදිරි සතිය තුළදී මේ මෙහෙයුම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන කණ්ඩායම් 12ක් සහ දකුණු පළාතේ ක්‍රියාත්මක වන කණ්ඩායම් 5ක් මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. පහුගිය සතිය තුළදී අපේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් සහ හදිසි ප්‍රහාරක කණ්ඩායම් ෂොට් ටීම්ස් අපි කොළඹට ගෙනල්ලා බස්නාහිර පළාතේ හඳුනාගත් කලාප 7ක් තුල මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවා. නිදැල්ලේ ඉන්න සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැන්ටමත් ආරම්භ කරලා තියෙනවා. මේ අතර ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ ජාවාරම්ක නිරත වූ විදේශිකයන් සිව් දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් තුල රැඳී සිටියේදී පොලිස් විශේෂ බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අතරට නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු සහ උගන්ඩා ජාතික කාන්තාවක් ඇතුළත්. පොලිස් විශේෂ බුද්ධාංශයේ බුද්ධ්‍යංශයට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ ඩෙබිට් කාඩ්පත් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර වැඩිදුර පරීක්ෂා කිරීමවලදී හෙළි වුණේ 2017 වසරේදී මෙරටට පැමිණි ඇති ඔවුන් වීසා නොමැතිව රැඳී සිට ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් ඇසුරු කර මුදල් වංචා කර ඇති මෙම පිරිස මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගතව සිට ඇති බවටද ප්‍රශ්න කිරීමවලදී හෙළි වුණා. පොලිස් විශේෂ බලකාය සඳහන් කළේ අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බවයි. අවන්ගාඩ් සිද්ධියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසමට බලයක් නැති බව අද කොමිසම හමුවේ පෙනී සිටි වග උත්තරකරුවන් පැවසුවා. කෙසේ වෙතත් කොමිසම සඳහන් කළේ වග උත්තරකරුවන් නොමැතුවත් කොමිසමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි. අවන්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා වග උත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග යන අය මීට පෙර කොමිසම හමුවට කැඳවා තිබුණත් ඔවුන් එහි පෙනී සිටියේ නැහැ. ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් පසුගිය 17 වෙනි දින අවසන් වරට ඔවුන්ට නොතිසි නිකුත් කළා. ඒ අනුව අද ඔවුන් පළමු වරට කොමිසම හමුවේ පෙනී සිටියා. සාක්ෂි විමසීම ආරම්භයේදී වග උත්තරකරුවන් සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කරමින් විත්ති කුඩුවට පිවිසීම ප්‍රතික්ෂේප කළ අතර එහිදී කොමිසම සහ වග උත්තරකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා. වග උත්තරකරුවන් එහිදී කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසමට අවන්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බලයක් නොමැති බවයි. කොමිසම පවසා සිටියේ වග උත්තරකරුවන්ට සාක්ෂි ලබා දීම සඳහා බල කිරීමක් නැති බවත් කැමැති අය පමණක් ප්‍රකාශ ලබා දී හැකි බවයි. කොමිසම ඒකාධිපතිත්වයක් නොගන්නා අතර ස්වාධීනව පරීක්ෂණ කටයුතු කරගෙන යන බව දෙහිදී පැහැදිලි කෙරුණා.
මේ අතර සිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොතීසි හෝ සිතාසි නිකුත් කිරීමේ කිසිදු නෛතික බලයක් දේශපාලන ඵල ගැනීම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට නැතැයි නීතිපති දප්පුළු ද ලිබේරා මහතා ඊයේම කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණා. අද දිනේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා කොමිසමෙන් විමසා සිටි නීතිපතිවරයා ඊයේ දින කොමිසමට ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් කොමිසම නියෝගයක් ලබා දෙනවා යන්නයි. නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කිරීම සඳහා කොමිසමට බලයක් නොමැති බව එහිදී කියා සිටි අතර දෙපාර්ශ්වයම සහයෝගයෙන් වැඩ කටයුතු කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කෙරුණා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතාට අමතරව තවත් නීතිඥවරයෙක් කොමිසමට පැමිණ සිටි අතර කොමිසම තරයේ ඔහුට අවවාද කර සිටියා. කොමිසම පවසා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවට ද්විත්ව චරිත කොමිසම හමුවේ රංගපෑමට නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව නම් කරන ලද ප්‍රධානියෙක් යටතේ පමණක් කොමිසමට සහයෝගය දැක්විය යුතු බවයි. මෑතර අවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ ජනාධිපති කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙන්නෙක් වොලන්ටියර් ඉල්ලලා හිටිය දවස් පහ. ඇයි ඒකට ආවේ කියලා නම් මන් දන්නේ. ඒක නීති අනුකූල නැත්තම්. කොන්දක් පණ තියෙන නම් ඔබ කාට හරි චෝදනා කරොත් මන් දැන් මේලා කියනවා එනං රාජ්‍යද සේනාරත්නට මහත්මයාටයි චම්පි ගරණවක මහත්මයාටයි අර්ජුන රණතුංග මහත්මයාටයි අනුර කුමාර ඇතුළු 6 දෙනා JVPK නඩේටයි සරත් පොන්සේක මහත්තයාටයි ඕන්න සරත් විජේසූරිය මහත්තයාටයි ඔක්කොම එකට එන්නකෝ විනාඩි 5යි මට ඕනේ ඒගොල්ලන්ගේ රෙදි ගලවලා ගෙදර අරින්න. ත්‍රිකුණාමලය සාම්බල්තිව් කලපුව ආශ්‍රිත ඉඩම් මහා පරිමාණයෙන් ගොඩ කර මේ වන විට විවිධ ඉදිකිරීම් සිදු කරන බවට පරිසර සංවිධාන චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කලපුව ආශ්‍රිත භූමිවලට ඔප්පු ලබා දුන් ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. අද CIA අනාවරණය සාම්බල්තිව් කලපුව ආශ්‍රිත සිදුවන ඉඩම් ජාවාරම පිළිබඳවයි. ත්‍රිකුණාමලය නගරයේ සිට නිලාවේලි මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ ගමන් ගන්නා විටයි ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් වන සාම්බල්තිව් කලපුව හමුවන්නේ. ප්‍රධාන මාර්ගයේ දෙපසටම විහිදී තිබෙන සාම්බල්තිව් කලපුවේ අයිතිය හිමි වෙත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. මේ කඩලාන පද්ධතිය ඉතාම සංවේදී කඩලාන පද්ධතියක්. මේකට ආවේනිකව විශේෂ සතුන් ඉන්න මඩ කකුලුව, කලපු හුණා, තනි අඬු කකුලුව මේ ප්‍රදේශයටම ආවේනික සත්තු. කලපුට අයිති භූමිය ඒවා කොටු කරලා වෙන් කරගෙන තියෙනවා. ජෛව විවිධත්වයෙන් අනූන මෙම කලපු තීරය පසුගිය කාලය පුරා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය මත අක්කර 150කට ආසන්න ප්‍රමාණයක් ගොඩ කර තිබෙනවා. මේ වන විට ඇතැම් ඉඩම් කම්බි කණුගසා වෙන් කර ඇති අතර තවත් ඉඩම් විශාල ප්‍රමාණයක් පස් තමා ගොඩ කර ගොඩනැගිලි සෑදීමද අරඹා අවසන්. වෙරළ සංරක්ෂණ කණු තමයි මේ තියෙන්නේ. මේ කණු දිගටම තිබුණා. දැන් තියෙන්නේ මෙතනට එනකම් විතරයි. කලක පටන් පස් පුරවමින් හා ඉඩම් වෙන් කර ගනිමින් මෙලෙස වෙන් කරනු ලබන්නේ කලපු තීරයට අයත් අති ආරක්ෂිත භූමි ප්‍රදේශයක් බව නොරහසක්. මේ භූමි ප්‍රදේශවලට පසුගිය කාලයේ කෝට ලෙස ඉඩම් ඔප්පුද සාදා ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මෙම ඉදිකිරීම හරහා සාම්බලතිව් කලපුවේ වටිනා කඩුලාන පද්ධතියට ඍජු බලපෑමක් එල්ලවන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. එසේනම් දිනෙන් දින සාම්බලතිව් කලපුව ආක්‍රමණය කරන්නට ඉඩම් ඔප්පු මගින් ලබා දුන්නේ කවුරුන්ද යන්න වහා සොයා බැලිය යුතු කරුණක් නොවේද? මේ පසුවෙන් තියෙන ඉඩම බෞද්ධ සමාගමක් මේ කලපුව ගොඩ කරලා මහා පරිමාණයෙන් ඉඩම් අත්පත් කරගෙන තියෙනවා. අපි රටේ බලධාරීන් ඉල්ලා හිටනවා පරීක්ෂණයක් පවත්වලා කටයුතු කරන්න කියලා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවට ආහිරෝ. රටවට ආහිරෝ. හෙම්මාතකම ප්‍රාදේශීය රෝහල වෙත පසුගියදා ඇතුළත් වූ රෝගී කාන්තාවකට කල්ලිකුත්වීමේ දිනය 2018 නොවැම්බර් ලෙස සටහන් වූ ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණයක් ලබා දුන් බවට එම රෝගී කාන්තාව චෝදනා කරනවා. කොත්මලේ හෙල්බඩ වතියායේදී කොටි දේනුවක සහ පැටවකු මද්දකට හසුව ඇති අතර වනජීවී නිලධාරීන් පැමිණ එම සත්ත්වයන් බේරා ගැනීමට කටයුතු කළත් ඒ වන විටත් කොටි දේනුව මිය ගොස් සිටියා. කෙසේ වෙතත් තුවාල ලබා සිටි කොටි පැටවා ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කාදිනල් හිමියන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව වැලිගම් ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ සංවාදයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. බදුල්ල සිට කොළඹ කොටුවල දාපන වූ දුම්රියක් පට්ටිපල සහ අමේවැල දුම්රිය ස්ථාන අතරදී අද දහවල් පිළිපැදීමකට ලක් වූ අතර මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය නානුවේ දක්වා පමණක් සිදු වුණා. බදුල්ල නඩුකාර කන්දේ අද ගින්නක් හටගත් අතර ගින්න මැඩ පැවැත්වීමට බදුල්ල පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කළා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත.
2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වී ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළි ගෙවුණු බ්‍රහස්පතින්දා හිරු ටීවී සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් 2011 ලෝක කුසලාන තරඟාවලිය අපට ජයග්‍රහණය කරන්න තිබුණු තරඟාවලියක් අපි පරාජයට පත් කරගත්තයි කියන මතේ මම ඉන්නවා. මේක තරඟ පාවාදීමක් වෙන්න පුළුවන්. ඒක මුදලට පාවාදීමක් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය තොරතුරු තියෙනවා. මෙම ආందోලනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විවිධ පාර්ශව කියා සිටියේ තරඟ පාවාදීමට අදාළව සාක්ෂි හෙළිදරව් කරන්නට පියවර ගන්නා ලෙසටයි. ඔක්කොම බාර දෙන්න දීලා ඕන වෙලාවක අපි මුණ දෙන්න කැමති ඕන ඉන්වෙස්ටිගේෂන් එකකට කිසිම බයක් නැතුව කරා කියලා දන්නවනම් කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. ICC එකේ තියෙන ඒ දූෂණ විරෝධී ඒකකයට ඒ සියලු තොරතුරු ලබා දුන්නා නම් ඇත්ත නැත්ත හොයාගන්න තවත් ලේසි වෙයි. ඒ අතරතුර වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් KDS රුවන් චන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් හිරු ටීවී වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නොමැති බවයි. ඔහු මන් දන්න තරමින් දැනට තොරතුරු ලබා දීලා නැහැ. නමුත් ඔහු එකක වෙලා තිබෙනවා වහම ඒ තොරතුරු ලබා දෙන්නට. එවැනි මොනවාත්ම සාක්ෂි හෝ තොරතුරු හෝ මොනවා හරි තිබෙනවා නම් ඒ බව අපිට වාර්තා කරන්න. එතකොට අපිටත් පුළුවන් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. පනතේ නීතිමය වශයෙන් කටයුතු කරන්නට හැකියාව තිබෙනවා. ඒ විශේෂ විමර්ශනයකට සම්පූර්ණ බලය තිබෙනවා. ඕනෑම පුද්ගලයෙක් ගෙන්නගෙන සාක්ෂි විමසන්නට ඕනෑම සාක්ෂියක් ඕනෑම ලිපි ලේඛනයක් ගෙන්ව ගන්නට බලය තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධාන පරිදි තමයි මේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. ඒ සමගින් අදට ඔබෙන් සමුගන්නවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. යළි තමමු හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.